ආයුබෝවන් ළමයි. ඉතින් ඔයාලගේ කෝස් එකේ දෙවෙනි account lecture එක තමයි අද මේ කරන්න යන්නේ. ඉතින් කුෂාන්සර්ට ආරාධනා කරන මේ lecture එක මෙතන ඉඳන් ඉස්සරහට කරගෙන යන්න. අපි එදා පාඩමේ ඉස්ස හිටියේ අන්තිමට ටියුට් එක share වෙන්නේ නැහැ වගේ මෙතනට screen එක on කරන්න. කුෂාන්සර් class එක පටන් ගත්තද? තාම නෑ සර්. හරි සර් පටන් ගන්නද? ඔව් පටන් ගමු. හරි සර්. හරි දරුවනේ කොහොමද? ඔබක් නෑ හොඳින් ඉන්නවනේ නේ. හරි. එතකොට ඔයාලට මතකයි අවසාන සතියේ අපි කතා කරා ආර්ථික විද්‍යාව පළවෙනි ටියුට් එකේදී අපිට ඔක්කොම ඉවර කරන්න බැරි වුණා. එතනදී අපි තේරීම කියන කොටසින් තමයි ඉවර නේ. right. එතකොට ටියුට් එක අතේ තියෙනවා නම් අපි කතා කරා ආර්ථික විද්‍යාවේ නිර්වචන කතා කරා. එතකොට ආර්ථික විද්‍යාව සමාජ විද්‍යාවක් වෙන්නේ කොහොමද කියලා කතා කරා. ඒක ස්වභාවික විද්‍යාවන්ගෙන් වෙනස් වෙන්නේ කොහොමද කියලා කතා කරා. ආර්ථික විද්‍යාවේ නිර්වචන කතා කරා. සූක්ෂම සාර්වාර්ථික විද්‍යාව කතා කරා නේද? යථාන් රූපී අභිමතාන් රූපී ආර්ථික විද්‍යාව කතා කරා. ඊළඟට හිඟකම ගැන අපි අපි වැදගත්ම කොටස ආර්ථික විද්‍යාවේ තියෙන හිඟකම. ඊළඟට ඒ යටතේ මිනිස් අවශ්‍යතා වුවමනා ආර්ථික සම්පත්. එතකොට ආර්ථික සම්පත් වර්ග කරා නේද? ඊළඟට ඔහොම ඇවිල්ලා අන්තිමට අපි තේරීම කියලා එකක් කතා කරා. එතකොට මම කිව්වා තේරීම කියලා කියන්නේ කිසියම් දෙන ලද අවස්ථාවක සමාජයක් සතු සම්පත් සම්භාරයේ හිඳවීම, ඒ වගේම ඒවායේ විකල්ප ප්‍රයෝජන නැත්නම් විකල්ප භාවිත පැවතීම හින්දා ඒ හිඟ සම්පත් යොදාගෙන මොන අවශ්‍යතාව සපුරා ගන්නේද කියන එක තීරණය කරන එක තමයි අපි කිව්වේ සම්පත් තේරීම කියලා. එතකොට දන්නවා ආර්ථික විද්‍යාවේ තේරීමත් එක්ක සම්බන්ධ වෙන දැන් අපි කතා කරන්නේ හිඟගමනේ. එතකොට හිඟගම ගැන කතා කරනකොට ආර්ථික විද්‍යාවේදී අපි තේරීම කියන කොටසට එනකොට ඇයි අපි තෝරන්නේ? තේරීම පිළිබඳ ප්‍රශ්නේ පැන නගින්නේ අපි දන්න ප්‍රධාන හේතු දෙකක්. අපිට තෝරන්න වෙන්නේ හේතුව අපි මේ සම්පත් වලින් මේ මොන භාණ්ඩයක් නිපදවන්නේද කියලා තෝරනවානේ. මේ තෝරන්න හේතුව තමයි එකක් අපි ගාව තියෙන සම්පත් වල සීමා සහිත බව. එහෙනම් නම් අපි කියනවා සම්පත් වල හිඟකම. සහ ඒ සම්පත් වල විකල්ප ප්‍රයෝජන පැවතීම. සම්පත් වල හිඟකම, ඒ වගේම සම්පත් වල විකල්ප ප්‍රයෝජන පැවතීම. ඔන්න ඔය කාරණා දෙක හින්දා අපිට මේ තේරීම පිළිබඳ ප්‍රශ්නේ පැන නගිනවා. එතකොට සමාජයේ තියෙන සම්පත් සම්භාරය සීමිතයි. සම්පත් ඔගේ සීමිත හින්දා අපිට ප්‍රධාන තේරීම් තුනක් ඔස්සේ අපිට කතා කරන්න වෙනවා. ප්‍රධාන තේරීම් තුනක් ඔස්සේ අපිට කතා කරන්න වෙනවා. එකක් තමයි ප්‍රධාන තේරීම් තුනක් කතා කරලා අපි මේවට අපි කියනවා මූලික ආර්ථික ප්‍රශ්න කියලා. මූලික ආර්ථික ප්‍රශ්න. එතකොට දැන් මූලික ආර්ථික ප්‍රශ්නයක් කියන එකෙන් අදහස් වෙන්නේ ඇත්තටම මේ සමාජයක් සතු බාන්න ටියුට් එකේ තියෙනවා සමාජයක් සතු සම්පත් සම්භාරයේ හිඟ නිසා ඕනෑම සමාජයකට මූලික තේරීම් තුනක් කිරීමට සිදු වෙනවා. මේවා මූලික ආර්ථික ප්‍රශ්න. එතකොට අපි දන්නවා මූලික ආර්ථික ප්‍රශ්න ප්‍රධාන වශයෙන් ඕනම සමාජයකට මේ මූලික ආර්ථික ප්‍රශ්න පොදුයි. එතකොට මේ මූලික ආර්ථික ප්‍රශ්න තුනක් අපි හඳුන්වනවා. එකක් තමයි කුමක් උපමන
නිෂ්පාදනය කළ යුතුද යන ප්‍රශ්නය. කුමක් කොපමණ නිෂ්පාදනය කළ යුතුද යන ප්‍රශ්නය. කුමක් කොපමණ නිෂ්පාදනය කළ යුතුද කියන ප්‍රශ්නය ගැන කතා කරනවා. අපි මේ ප්‍රශ්නෙම තවත් විදිහකින් හඳුන්වනවා. අපි මේකට කියනවා සම්පත් බෙදා වෙන් කිරීමේ ප්‍රශ්නය කියලා. සම්පත් බෙදා වෙන් කිරීමේ ප්‍රශ්නය. එතකොට කුමක් කොපමණ නිෂ්පාදනය කරනවාද කියලා කියන්නේ ඇත්තටම මේ ආර්ථිකයේ තියෙන හිඟ සම්පත්. අපේ ආර්ථිකය ඇතුලේ තියනා වූ මේ හිඟ සම්පත් විවිධ භාණ්ඩ හා සේවා නිෂ්පාදන අංශ අතර බෙදා වෙන් කරන්නේ කොහොමද කියන එක තමයි මේකෙන් අදහස් කරන්නේ. ආර්ථිකයක් ඇතුලේ තියෙන හිඟ සම්පත් භාණ්ඩ හා සේවා විවිධ භාණ්ඩ හා සේවා නැත්නම් මොකද අපි විවිධ භාණ්ඩ හා සේවා ගැන අදහස් කරන්නේ මිනිස්සුන්ගේ උවමනා අසීමිතයි. එතකොට උවමනා අසීමිත උවමනා සපුරා ගන්න විවිධ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන්න වෙනවා. හැබැයි ඔබ දන්නවා අපි ගාව තියෙන සම්පත් මේ ආර්ථිකය තුළ තියෙන සම්පත් සම්භාරය සීමිතයි. එහෙනම් මේ ආර්ථිකය තුළ තියෙන හිඟ සම්පත් ටික විවිධ භාණ්ඩ හා සේවා නිෂ්පාදන අංශ අතර බෙදා වෙන් කරන්නේ කොහොමද කියන කාරණය තමයි මේ කුමක් කොපමණ නිෂ්පාදනය කර යුතුද කියන ආර්ථික ප්‍රශ්නේ කතා කරන්නේ. එතකොට ඒ කියන්නේ සම්පත් සමාජයේ සතු තියෙන සම්පත් සම්භාරයේ සීමිත හින්දා ඒ වගේ මේවා විකල්ප ප්‍රයෝජන පැවතීම හින්දා ඒවා භාවිතා කරලා අපි කුමන භාණ්ඩේ කවර ප්‍රමාණවල නිෂ්පාදනය කරනවද කියන එක තමයි මේ කුමක් කොපමණ නිෂ්පාදනය කළ යුතුද යන්න අපි තීරණය කරන්නේ. right. දෙවෙනි ප්‍රශ්නේ අපි කතා කරන්නේ කෙසේ නිෂ්පාදනය කළ යුතුද කියන ප්‍රශ්නේ. ඒකට කෙසේ නිෂ්පාදනය කළ යුතුද? අපි මේකටම කියනවා තවත් නමක් මේ ශිල්පීය ක්‍රමය පිළිබඳ ප්‍රශ්නය කියලා. ශිල්පීය ක්‍රමය පිළිබඳ ප්‍රශ්නය. එතකොට භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට හිඟ සම්පත් කවර අනුපාතයකට මිශ්‍ර කරන්න ඕනද කියන එකෙන් තමයි මේකෙන් අපි අදහස් කරන්නේ. ඒ කියන්නේ මොන ශිල්ප ක්‍රමයක් කවර අනුපාතයකට මිශ්‍ර කරලා කුමන ශිල්ප ක්‍රමයක් තෝරාගත යුතුද කියන එක තමයි මේ කෙසේ නිෂ්පාදනය කළ යුතුද කියන එක කියන ප්‍රශ්නේ මූලික ආර්ථික ප්‍රශ්නේ අපි අදහස් කරන්නේ. අපි කතා කරන්නේ. එතකොට අපි කියනවා මොකක් හරි යම් භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනය කරනකොට ආර්ථිකය තුළ ඒ සඳහා ප්‍රාග්ධනය බහුලව භාවිතා කරනවද ශ්‍රමය බහුලව භාවිතා කරනවද නැත්නම් සරලව ප්‍රාග්ධන සූක්ෂමද ශ්‍රම සූක්ෂමද කියන එක තමයි කෙසේ නිෂ්පාදනය කළ යුතුද කියන එක කියන ආර්ථික ප්‍රශ්නේ. එතකොට මේකට අනුව ආර්ථිකය ඇතුලේ වඩාත් යෝග්‍ය ශිල්ප ක්‍රමය තෝරා ගැනීම තමයි කෙසේ නිෂ්පාදනය කළ යුතුද කියලා අදහස් කරන්නේ. right. ප්‍රශ්න තියෙනවා නම් ඔයාලා කමෙන්ට් බොක්ස් එකේ දාන්න. සබ්ස්ටිටියුට් එක PDF එක ලැබුණේ නැහැ. ළමයි මේ සමහර අලුතෙන් සම්බන්ධ වෙච්ච අය ඇති. අද හවසට මම දාන්නම් ඒක. සමහර ලෙක්චර් ඉවරලා ප්‍රාග්ධන සූක්ෂම ශිල්ප ක්‍රමයේ ශ්‍රම සූක්ෂම හරියට හරි. මේකේ දන්න කට්ටිය ගොඩක් ඉන්නේ. ගොඩක් හොඳයි. ඊළඟ උත්තර දෙනවා නම් මාත් කැමතියි. මොකද එතකොට මම දන්නවා ඔබ මේකේ ඉගෙන ගන්න මේක. හරි. ගොඩක් හොඳයි. ප්‍රාග්ධන සූක්ෂම ශිල්ප ක්‍රම හරියට හරි. ප්‍රාග්ධන සූක්ෂම ශ්‍රම සූක්ෂම කියලා තමයි අපි මේක කතා කරන්නේ. එතකොට අපි කියනවා මේකෙදි ප්‍රාග්ධනය ශ්‍රමයට සාපේක්ෂව ප්‍රාග්ධනය වැඩියෙන් භාවිතා කරනවා මොකද කියනවා ප්‍රාග්ධන සූක්ෂමයි කියලා. ඊළඟට ප්‍රාග්ධනයට සාපේක්ෂව ශ්‍රමය වැඩියෙන් භාවිතා කරනවා අපි කියනවා ශ්‍රම සූක්ෂම කියලා. තුන්වෙනි ආර්ථික ප්‍රශ්නේ තමයි කා සඳහා නිෂ්පාදනය කළ යුතුද කියන ආර්ථික ප්‍රශ්නේ. කා සඳහා නිෂ්පාදනය කළ යුතුද කියනා වූ ආර්ථික ප්‍රශ්නේ. එතකොට කා සඳහා නිෂ්පාදනය කරනවාද කියලා කියන්නේ ආර්ථිකයක සමස්ත නිමැවුම. ආර්ථිකය තුළ තියෙන සමස්ත නිමැවුම නැත්නම් ආදායම එරට කුටුම්බ නේද? ඒ ආර්ථිකය තුළ ඉන්න කුටුම්බ අතර බෙදා වෙන් කරන්නේ කොහොමද කියන එක තමයි මේ කා සඳහා නිෂ්පාදනය කරනවාද කියන්නේ. එතකොට ආර්ථිකයක සමස්ත නිමැවුම ආර්ථිකයක් ඇතුලේ නිපදවන සමස්ත නිෂ්පාදනය කවුරුන් විසින් හිමි කරගනු ලැබේද කවුරුන් විසින් භුක්ති විඳිනු ලැබේද කියන එක තමයි මේකේ තීරණය කරන්නේ. සමාජයක් සතු තියෙන සම්පත් සම්භාරයේ හිඟින්ද සෑම පුද්ගලයෙකුටම අවශ්‍ය දෑ ඔවුන් කැමති ප්‍රමාණයට නිෂ්පාදනය කරන්නට හැකියාවක් ඒ ආර්ථිකයට නැහැ. ඔබ දන්නවා ආර්ථිකය ඇතුලේ තියෙන සම්පත් ප්‍රමාණය සීමිතයි. නමුත් මිනිසුන්ගේ වුවමනා අසීමිතයි. ඉතින් මේ සියලු වුවමනා සපුරා ගන්න ආර්ථිකයක් ඇතුළේ තියෙන සම්පත් සම්භාරයේ ප්‍රමාණවත් නැහැ. ඒ හින්දා පවත්නා නිෂ්පාදන හැකියාව මත නිපදව ඇති භාණ්ඩ හා සේවා ප්‍රමාණය රටේ ජනතාව නැත්නම් එම ආර්ථිකය ඇතුළේ ඉන්න ජනතාව අතර බෙදා හරින්නේ කෙසේද කියන එකම ප්‍රශ්නේ තමයි හැම මේ කා සඳහා නිෂ්පාදනය කළ යුතුද කියන ආර්ථික ප්‍රශ්නේ වෙන නැගින්නේ. right. මම හිතනවා ගැටලු ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්.
right මම හිතනවා මේ ටික තේරෙන්නේ නැති කියලා. ඊළඟට අපි එනවා ආවස්තික පිරිවෙත. ඒකට තේරීම එක්කම ඊළඟ සංකල්පය තමයි සහ වැදගත්ම සංකල්ප. හිගකමත් එක්ක එකට සම්බන්ධ වෙලා තියෙන සංකල්ප ටික තමයි මේ කතා කරන්නේ. ඒකට මේ හිගකමත් එක්ක තියෙන අනිත් වැදගත් සංකල්පය තමයි මේක ඉස්සරහට සමහරක් මේ පාඩම් මේක කරලා යම් තැන්වල මේක කතා කරන්නේ. ඒ තමයි වැදගත්ම කතාව ආවස්තික පිරිවෙත. ආවස්තික පිරිවෙත. එතකොට සාමාන්‍යයෙන් ඔබ දන්නවා හැම අපි ගාව මම හැමතිස්සෙම මම මේ පාඩමේදී කිව්වා අපි ගාව ආර්ථිකයක් ඇතුලේ තියෙන සම්පත් ප්‍රමාණය සීමිතයි. නමුත් ඒ ආර්ථිකය තුලේ ඉන්න මිනිසුන්ගේ උවමනා අසීමිතයි. එහෙනම් මේ අසීමිත උවමනා සපුරා ගන්න තියෙන සම්පත් ප්‍රමාණය සීමිතින්ද ඔබ දන්නවා සියලුම උවමනා සපුරා ගන්න භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන්න අවශ්‍ය සම්පත් ආර්ථිකය ඇතුලේ නැහැ. ඒ නිසා අපි තේරීමක් කරනවා. මොකද්ද නිෂ්පාදනය කරන්න ඕන මේ ආර්ථිකයට කියලා. එහෙනම් මේ තේරීමක් කරනකොට යම් දෙයක් කැප කරන්න වෙනවා. පැහැදිලිද? යම් දෙයක් කැප කරන්න වෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් ඔයාට රුපියල් 5000ක් ගෙදරින් දෙනවා. ගෙදරින් දීලා කියනවා පුතේ මේක අරගෙන ගිහිල්ලා ඔයා කැමති විදිහට වියදම්. හැබැයි ඔයා දන්නේ ඔයා එළියට බැස්සාම ඔයාට අපි හිතමුකෝ ඔයාගේ වුණා තියෙනවා ඔයාට හොඳ ඇඳුමක් ගන්න. ඊළඟට අපි හිතමුකෝ ඔයාට මොන හරි කෑමක් ගන්න අවශ්‍යයි නේ. අපි කනවනේ අපි කනබුන මිනිස්සුන්. එතකොට ඇඳුමක් ගන්න, කෑමක් ගන්න. ඔන්න වගේ දේවල් දෙක තුනක් එනවා. හැබැයි ඒ හැම එකකටම රුපියල් අපි හිතමුකෝ ඇඳුමක් ගන්නත් ඔයාට රුපියල් 5000ක් වෙනවා. නේද? ඒ වගේම කෑමක් එහෙම නැති වුණොත් ඔයා මොකක් හරි කන්න ඔයාට මොන හරි කෑමක් කන්න ආසාවක් තියෙනවා. අපි හිතමු ඒකටත් රුපියල් 5000ක් වියදම්. හරි? දෙකටම වියදම් කරනවා ඔයා ගාව තියෙනවා රුපියල් 10000ක්. නමුත් ඔයා ගාව තියෙන්නේ 5000ක්. එහෙනම් ඔයා එක්ක ඇඳුමක් ගන්න ඕන. එහෙම නැත්නම් ඔයා මොකක් හරි කෑමක් කන්න ඕන. දෙකෙන් එකයි කරන්න පුළුවන්. එහෙනම් අපි හිතමු ඔයා ඇඳුමක් ගත්තොත් ඔයා රුපියල් 5000 වියදම් කළා ඔයා ඇඳුමක් ගන්නවා. ඇඳුමක් කරනවා. එහෙනම් ඔයාට අනිත් ඔයාගේ වුමනාව මොකද කරන්නේ? කැප කරන්න සිද්ධ වෙනවා. ඔයා කෑමක් කෑවොත් ඔයාට අර ඇඳුමක් ගන්න හිටපු වුමනාව ඔයාට ඒක කැප කරන්න වෙනවා. අන්න ඒ කැප කරන දෙයට අපි කියනවා ආවස්තික පිරිවැය කියලා. එතකොට බලන්න තේරීමක් කරනු ලබන සෑම අවස්ථාවකම කැපකිරීමක් හටගනී. ඒ නිසා ආවස්තික පිරිවැයක් හටගනී. නිෂ්පාදනය හෝ පරිභෝජනය පිළිබඳ විකල්ප තේරීම් හමුවේ කිසියම් තේරීමක් කරන විට ඒ වෙනුවෙන් කැපකිරීමට සිදුවන හොඳම විකල්පයේ වටිනාකම තමයි අපි කියන්නේ ආවස්තික පිරිවැය. නිෂ්පාදනය හෝ පරිභෝජනය පිළිබඳව විකල්ප තේරීම් හමුවේ කිසියම් තේරීමක් කරන විට ඒ වෙනුවෙන් කැපකිරීමට සිදුවන හොඳම විකල්පයේ වටිනාකම අපි කියනවා ආවස්තික පිරිවැය කියලා. එහෙනම් නැත්නම් තවත් නිර්වචනයක් මම දාලා තියෙනවා නැතොත් භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනය කිරීමේදී හෝ පරිභෝජනය කිරීමේදී ඒ සඳහා කැප කරනු ලබන සම්පත් යෙදවිය හැකි ඊළඟට ඇති හොඳම විකල්පයේ වටිනාකම මම අර කිව්ව රුපියල් 5000 කතාවත් එක්ක නිර්වචන දෙක කල්පනා කරනකොට නිකම්ම පොළොවට යනවා. ඉතින් අපි දන්නවා හිඟකමක් පවතිනකොට අනිවාර්යයෙන්ම තේරීමක් කරන්න සිදු වෙනවා. එතකොට ඒකෙදි සිදුවෙන වැදගත්ම කාරණාව තමයි කැපකිරීම. නේ අපි ගාව තියෙන සම්පත් ප්‍රමාණය සීමිත නිසා අපිට ඒ සීමිත සම්පත් වලින් අසීමිත මිනිස්සුන් සපුරා ගන්න බෑ. ඒ හින්දා අපිට ඒ වෙනුවෙන් යම් තේරීම් කරන්න සිද්ධ වෙනවා. එහෙනම් තේරීම් කරනකොට අපිට යම් දේවල් කැප කරන්න සිද්ධ වෙනවා. ඒ තේරීම් තීරණයට මේක තියෙන තේරීම් තීරණයට මෙලෙස පැහැර හැරීමට හෙවත් කැපකිරීමට සිදුවන අවස්ථාව අදාළ තීරණයේ ආවස්තික පිරිවැය. අපිට තේරීමක් කරද්දී කැප කරන්න සිදු වෙනවා නම් අන්නේ කැප කරන තීරණය තමයි අපේ ආවස්තික පිරිවැය වෙන්නේ. right. මම හිතනවා පැහැදිලි කියලා. ඒකට පළවෙනි ටියුට් එක මෙතනින් ඉවරයි. ඒකට කිසිතිකව ප්‍රශ්නයක් යොමු කරන්න කියලා මම සෝමාව දෙනවා. ඒතර මේ ප්‍රශ්නයක් දාලා දිනවා. ඔයාලා හොඳට කල්පනා කරලා උත්තර ලියන්න පුළුවන් ප්‍රශ්නයක්. ටිකක් විස්තරාත්මක උත්තර ලියන්න ඕන මේකට. මේ වගේ පොඩි මෙහෙන් ගහපු කෙටි උත්තර නම් මෙහෙට ලියන්න එපා. සාමාන්‍යයෙන් මේ වගේ ප්‍රශ්නයක් තමයි හොඳට ඉගෙනගත්ත සංකල්ප භාවිතා කරලා ලස්සන උත්තරයක් නිර්මාණය කරන්න. එතකොට මේ ප්‍රශ්නේ තමයි හිතකම ආර්ථික විද්‍යාවේ කේන්ද්‍රීය ප්‍රශ්නේ වේ පැහැදිලි කරන්නේ. right. හරි. මට ගැටලු තියෙනවා නම් ඔයාලා කමෙන්ට් බොක්ස් එකේ දාන්න මම බලනවා. ඔව් සර් මේ දීලා හරියට හරි කැප කරන හොඳම විකල්ප අවස්ථාව. right. ඔව් ඔයාගේ උත්තරේ හරි. සර් මේ දීලා තියෙන පළවෙනි ප්‍රශ්නේද අපිට දෙන්න. ඔව්
ඊළඟට සර් මම පොඩ්ඩක් බාධා කරාට කමක් නැද්ද? කමක් නැහැ සර් කියන්න. ස්තුතියි. ඉතින් ළමයි මේ මම ඔයාලට කෝස් එක මුලදී කිව්වා මේ කෝස් එකේ නේ මේගොල්ලන්ට පේන්නේ නැත්නම් හරිනේ සර්. කෝස් එකේ මුලදී කිව්වා මොකද්ද? ඔයාලට ළමයි අසයින්මන්ට් දෙකක් දෙනවා. ඒ තමයි පළවෙනි එක තමයි ඔයාලා අපි මේ වීක්ලි දෙන ක්වෙස්චන්ස් වලට ආන්සර් ලියන්න ඕනේ පොතක. මේක ඔයාලා පොතක ලියන්න ඕනෙත් නැහැ. ඒ කියන්නේ ඔයාලට පුළුවන් ඔයාලගේ ෆෝන් එකෙන්ම මේ උත්තර ටයිප් කරලා Word document එක සේව් කරගන්න නැත්නම් කම්පියුටර් එක මේ උත්තර ටික කම්පියුටර් එකේ Word document එක ඕපන් කරලා උත්තර ටයිප් කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් පොතක උත්තර ලියන්නත් පුළුවන්. ගැටලුවක් නැහැ. එතකොට මේ උත්තර ලියද්දි ඔයාලට පුළුවන් පිටු 100 පොතක් වගත්තොත් එක පිටුවක් වෙන් කරගන්න පුළුවන් මැනේජ්මන්ට් වලට උත්තර ලියන්න. අනෙක් සයිඩ් වෙන් කරගන්න පුළුවන් ඔයාට ඉකොන් වල ප්‍රශ්න වලට උත්තර ලියන්න. එතකොට කොහොම ලියුවත් මේ අසයින්මන්ට් දෙකම අවසානයේට කැම්පස් එකට ලැබෙන්න සලස්වන්න. ඒ කියන්නේ ෆයිනල් අසයින්මන්ට් එකත් එක්ක මේ උත්තර ලියන පොත සහ ඔයාගේ ෆයිනල් අසයින්මන්ට් එක ඉවන්න ඕනේ. ඉංග්‍රීසි වලින් ලියුවට ගැටලුවක් වෙන්නේ නැහැ. හරි. ඒ ටික තමයි මට දැනුවත් කරන්න තිබ්බේ. එහෙනම් කුෂන් සර් බොහොම ස්තුතියි සර්ගේ කාලයට අපි පාඩම ඉස්සරහට යමු. ඉංග්‍රීසි වලින් ලිව්වට කමක් නැද්ද? ඔව් ගැටලුවක් නැහැ. සිංහලෙන් ලියන්න පුළුවන් ඉතින් හොඳයි. ඉංග්‍රීසි වලින් ලිව්වත් ගැටලුවක් නැහැ. හැබැයි හොඳ උත්තරයක් ලියවෙන්න ඕන. right. මේකටත් වෙනම පොතක් වුණද රංගස කියන්නේ නැති නේ පොත නේ. right. කොච්චර විතර ලියන්න ඕනද? හොඳ උත්තරයක් ලියවෙන්න ඕන. මට ප්‍රමාණය කියන්න බෑ. බෑ රූල් දෙකෙන් තුනෙන් ඔයගේ දෙකට උත්තර ලියන්න බෑ. මොකද දුන්නේ විස්තරාත්මක ප්‍රශ්න. නේ ඔයා විග්‍රහ කරන්න ඕනේ ප්‍රශ්න ඉගෙන ගන්න තියෙන දේවල් වලින්. නේ? ඔයා ඉගෙන ගත්ත මේ ප්‍රශ්න හැටියට අඩුම තරමින් රූල් 5-6ක්වත් ලියන්න තියෙනවා ඇති නේද ළමයින්ට? ඊට වඩා ලිව්වත් ගැටලුවක් නැහැ. ඔව්. අඩුම තරමින් රූල් 5-6ක්වත් ලියවෙන්න එපා මේ ප්‍රශ්නේ. සාමාන්‍ය ප්‍රශ්නේ අහන්නෙම විග්‍රහ කරන්න කියලානේ. ඒ කියන්නේ අඩුම තරමින් පිටු භාගයකවත් උත්තරයක් ලියවෙන්න ඕනේ ළමයි. ඔව්. මේ මොකද කෙටි ප්‍රශ්න දාන්න නැහැ සර්. මොකද දැන් මෙතන මේ දරුවෝ මේ කමෙන්ට් වල දාන හැටියට මේගොල්ලෝ හොඳ දැනුමක් තියෙන අය. සහ තියෙනවා. ඉගෙන ගන්න හොඳ දැනුමක් තියෙන ඉගෙන ගන්න උනන්දුවෙන් ඉන්න අය. ඉතින් මේ වගේ කෙටි ප්‍රශ්නයක් කෙටි උත්තරයක් දෙන එක ඉතර යෝග්‍ය නැහැ කියලා තමයි මම කියන්නේ මේ වගේ පාඩමක්. හරි. ඔව් ඒක තමයි අවස්ථානුකූලව සමහර විට MCQ ප්‍රශ්න එන්නත් පුළුවන් සමහරට කෙටි උත්තර ප්‍රශ්න එන්නත් පුළුවන් ඒක අවස්ථානුකූලව පාඩමට මම ඊළඟට බලලා දාන්න. ඔව් ෆස්ට් ක්වෙස්චන් එකද කියලා අහනවා. සර් මම අද තමයි ක්ලාස් එකට දෙවෙන්නේ. පහුගිය ලෙසන්ස් වල වීඩියෝස් ටික ගන්න පුළුවන්ද? පුළුවන් අපි ගෲප් එකට ආයි දානවා. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මට WhatsApp message එකක් ගන්න මම share කරන්න. WhatsApp කරන්න ඕනේ නැහැ නේ ක්වෙස්චන් වලට උත්තර. රංගස නෑ WhatsApp කරන්න ඕනේ. මම දැන් මේගොල්ලන්ට සිංහල තේරෙන්නේ නැති ප්‍රශ්නයක් තියෙනවා තමයි. WhatsApp කරන්න කියලා කිව්වේ නේ. මම කිව්වේ උත්තර ටික ලියලා හෝ මේ ඔයාලා කම්පියුටර් එකේ ටයිප් කරලා හෝ සේව් කරලා තියාගන්න ඕනේ. ඒක අන්තිම අසයින්මන්ට් එකත් එක්ක ඒ උත්තර ලියන පොත සහ ඔයාගේ ෆයිනල් අසයින්මන්ට් එක කැම්පස් එකට සබ්මිට් කරන්න ඕනේ කියලා. අද අපි දෙවෙනි සර් ඩෙවලොප්මන්ට් එක පේනවනේ. ඔයාලා ඩෙවලොප්මන්ට් එක පේනවනේ. විනාඩියක් දෙන්න. ඔව් පේනවා. හරි. අද අපි නිබන්ධනාංක 2. ඒකට අපි එදා පටන් ගත්ත ටියුට් එක ඉවර කරලා දැම්මා. එතකොට දැන් නිබන්ධනාංක 2 ඔබට ලැබිලා ඇති. නිෂ්පාදන හැකියාව මායිම් හා ආර්ථික පද්ධති කියන මාතෘකාව. එතකොට මම ආයිත් කියන ඔබ මේවා ඉගෙන ගත්ත අය ඇති අලුතෙන් ඉගෙන ගන්න ඇති. නමුත් අලුතෙන් ඉගෙන ගන්නට බය වෙන්න එපා. මේක මුලින් නම් යනවා. මුලින් නම් තේරුම් ගන්න පුළුවන් විදිහට තමයි මේක දාලා තියෙන්නේ. ඒක ගැටලුවක් කරගන්න එපා. හරි. ඊළඟට නිෂ්පාදන හැකියාව මායිම් හා ආර්ථික පද්ධති. අපි මුලින් බලමු නිෂ්පාදන හැකියාව මායිම්. එතකොට මොකක්ද මේ නිෂ්පාදන හැකියාව මායිම් කියලා කියන්නේ? ඇත්තටම මේ ආර්ථිකය ඇතුලේ නිෂ්පාදන හැකියාව මායිම් කියලා එකක් තියෙනවද? ඔයාලට ගැටලුවක් එන්නේ. මේක අපි මේ ආර්ථික විද්‍යාව විෂය ඉගෙන ගන්න යොදා ගන්න තවත් එක් සංකල්පයක්. ඒකට ඔබට මේ ආර්ථික විද්‍යාවේ න්‍යායාත්මක කරුණු බොහොම හොඳින් තේරුම් ගන්න පුළුවන්. හොඳ පාඩම් එකක තමයි නිෂ්පාදන හැකියාව මායිම් කියලා කියන්නේ. එතකොට නිෂ්පාදන හැකියාව කියලා කියන්නේ මොකක්ද?
බලන්න මේකේ තියෙනවා එනම් දෙන ලද අවස්ථාවක ආර්ථිකයක් සතුව පවත්නා සියලුම සම්පත් පවත්නා තාක්ෂණයේ යටතේ කාර්යක්ෂම උපයෝජනය කළ විට ලබාගත හැකි තිරසාර නිමැවුම් මට්ටමයි. මෙය විභව නිමැවුම් මට්ටම නිෂ්පාදන ධාරිතාව ලෙස හඳුන්වනවා. එතකොට ආයි කියන්නේ බලන්න මේකේ අපි පටන් ගන්නවා දෙන ලද අවස්ථාව මේ නිර්වචන පටන් ගන්න නේද? දෙන ලද අවස්ථාවක යම් අවස්ථාවක් ගන්න. ආර්ථිකයක් සතුව පවත්නා සියලුම සම්පත් මේ අපි උපකල්පනය කරනවා ආර්ථිකයක් ඇතුළේ තියෙන සියලුම සම්පත් පවත්නා තාක්ෂණය යටතේ කාර්යක්ෂම උපයෝජනය කරනවා. ඒ කියන්නේ ඒ සම්පත් වලින් ගන්න පුළුවන් උපරිම නිමැවුම ගන්න පුළුවන් වෙන විදිහට සම්පත් පාවිච්චි කරනවා කියන එක. හරි? කාර්යක්ෂම උපයෝජනය කළ විට ලබාගත හැකි තිරසාර නිමැවුම් මට්ටමට අපි කියනවා නිෂ්පාදන මට්ටම එහෙම නැත්නම් නිමැවුම් මට්ටම නිෂ්පාදන හැකියාව කියලා. මේකටම කියනවා විභව නිමැවුම කියලා. නිෂ්පාදන ධාරිතාව කියලාත් කියනවා. රටක නිෂ්පාදන හැකියාව තීරණය කරන්න ප්‍රධාන වශයෙන් අපි සාධක දෙකක් කතා කරනවා. මේක හොඳට ඔළුවට ගන්න සහ හොඳට ඔළුවේ තියාගන්න රටක නිෂ්පාදන හැකියාව තීරණය කරන සාධක. හරි රටක නිෂ්පාදන හැකියාව තීරණය කරන සාධක. එතකොට රටක නිෂ්පාදන හැකියාව තීරණය කරන එක සාධකයක් තමයි සම්පත් සම්භාරය. සම්පත් සම්භාරය. මම ඉදත් කිව්ව සම්පත් සම්භාරය කියන එකේ අදහස සම්පත් තොගේ. අපි කියනවා එනම් දෙන ලද අවස්ථාවක ආර්ථිකයක් සතුව තියෙන භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසායකත්වය. මම මේ නිෂ්පාදන සම්පත් කතා කරා එදා. භූමි, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසායකත්වයේ වශයෙන් ඔව් ළමයි අහලා තියෙනවා උදාහරණයක් දාලා තේරුම් කරලා දෙන්නකෝ කියලා. මොකක්ද දන්නේ උදාහරණයක් දාලා තේරුම් කරලා දෙන්න කියලා කියන ප්‍රශ්න. නිෂ්පාදන සාධක වෙන්නේ 8:28ට විතර. නිෂ්පාදන සාධක නම් මම එදා කතා කරා. මම උදාහරණත් එක්ක කතා කරා. හර්ෂණී ඔයාට උදාහරණයක පැහැදිලි කරන්න ඕනක මේක ටෙක්ස්ට් එකක් දාන්න සර්ට. එතකොට සම්පත් සම්භාරය ඒ කියන්නේ යම් දෙන්න දවස්තාවක ආර්ථිකයක් සතු තියෙන භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසායකත්වය. එතකොට ඔන්න ඔය වශයෙන් තියෙන සම්පත් තොගයට අපි කියනවා සම්පත් සම්භාරය. එහෙනම් රටක නිෂ්පාදන හැකියාව තීරණය කරන සාධක තමයි එකක් සම්පත් සම්භාරය. සහ ඊළඟ එක තමයි සාධකවල ඵලදායීතාව. සාධකවල ඵලදායීතාව කියන එකෙන් අදහස් කරන්නේ යෙදුම් ඒකකයකින් බිහි කළ හැකි උපරිම නිමැවුම් ප්‍රමාණය. උදාහරණයක් විදිහට ගත්තොත් මම එදා ආයෙත් ගන්නකො පිටි උදාහරණයක් නේ. අපි කිව්ව පිටි කිලෝ එකකින් පාන් ගෙඩි 10ක් හදන්න පුළුවන්. එහෙනම් මේකෙන් අදහස් කරන්නේ දැන් අපි උඩ කතා කරා ආර්ථිකයක් සතු පවත්නා සියලුම සම්පත් පවත්නා තාක්ෂණය යටතේ කාර්යක්ෂම උපයෝජනය කරන විට. හරි. ඔක තේරෙන භාෂාවෙන්නේ අමුම කිව්වොත් පිටි කිලෝ එකක් අරගන්න මේ පිටි කිලෝ එකේ එක පිටි කුඩක්වත් හුලඟයක් නැතුව සියලුම පිටි පාවිච්චි කළා පාන් ගෙඩි 10ක් හදන්න පුළුවන්. එහෙම නැත්නම් රොටි 50ක් හදන්න පුළුවන්. එහෙම නැත්නම් අපි හිතමුකෝ තවත් පිටි ආහාර වර්ග තමුණ හරි ඒ වගේ සියලුම සම්පත් කාර්යක්ෂම උපයෝජනය කරලා නේද? අපතේ යෑමකින් තොරව කාර්යක්ෂම උපයෝජනය අපි මේ නිෂ්පාදන හැකියාවක් හැකියාවයි වන්දනකොට ඔන්න උපකල්පන අපි දානවා. උඩ ප්‍රධාන උපකල්පන 4ක් තියෙනවා. ඊට අමතරව අපි ওই විදිහට තමයි නිර්වචන අපි අදහස් කරන්නේ. ඒතකොට යෙදුම් ඒකකයකින් බිහි කරන්න පුළුවන් උපරිම නිමැවුම් ප්‍රමාණය පිටි කිලෝයකින් ගන්න පුළුවන් පාන් ගෙඩි 10. එක පිටි කුඩ. ඒතකොට අපි කියනවා එක පිටි කුඩක් හරි උලඟ ගියොත් පාන් ගෙඩි 10ම හදන්න බෑ කියලා. එහෙනම් අපි කියනවා එකක් හරි උලඟ ගියොත් කාර්යක්ෂම උපයෝජනය කිරීමක් වෙන්නේ නැහැ. නේද? එහෙනම් පිටි කිලෝයකින් ගන්න පුළුවන් පාන් ගෙඩි උපරිම පාන් ගෙඩි ප්‍රමාණය ගන්න. ඒ වගේ. යෙදුම් ඒකකින් බිහි කළ හැකි උපරිම නිමැවුම් ප්‍රමාණය කියන සාධක ඵලදායීතාවය. එතකොට හොඳට මතක තියාගන්න ඕන ඔබ රටක නිෂ්පාදන හැකියාව තීරණය කරන සාධක තමයි එක සම්පත් සම්භාරය, දෙක සාධක ඵලදායීතාව. ඊළඟට කතා කරනවා ආර්ථිකයක නිෂ්පාදන හැකියාව අත්කර ගැනීම සඳහා ඉටු විය යුතු කොන්දේසි දෙකක් අපි කතා කරනවා. ගොඩාක් අය මේක පටල ගන්නවා මේ උඩ කතන්දරෙත් එක්ක. හරි? දැන් මම කතා කරන්නේ ආර්ථිකයක නිෂ්පාදන හැකියාව අත්කර ගැනීම සඳහා ඉටු විය යුතු කොන්දේසි. උඩ මම කතා කරන්නේ රටක නිෂ්පාදන හැකියාව තීරණය කරන සාධක. මේ දෙක පටලවා ගන්න එපා.
හරි මේක වාගෙන් අහන්නත් පුළුවන් රටක නිෂ්පාදන හැකියාව තීරණය කරන සාධක කියපුවම ඩෝන් ගාලා මේ යට තියෙන එක කියනවා. සමහරක් අය උඩ දෙනකො මාරු කරලා ලියන. මාරු කරලා ලියන්න බෑ. හරි අර කතා කරේ නිෂ්පාදන හැකියාව තීරණය කරන සාධක මේ කතා කරන්නේ නිෂ්පාදන හැකියාව අත්කරගන්න ආර්ථිකයක නිෂ්පාදන හැකියාව අත්කරගන්නකොට ඉටු වෙන්න ඕන කොන්දේසි දෙකක්. එකක් තමයි පූර්ණ සේවා නියුක්තිය. පූර්ණ සේවා නියුක්තිය. අනිත් එක පූර්ණ නිෂ්පාදනය. පූර්ණ සේවා නියුක්තිය පූර්ණ නිෂ්පාදනය. බලමු පූර්ණ සේවා නියුක්තිය කියන්නේ මොකද්ද කියලා වර්තමාන නිෂ්පාදනයට යොදා ගැනීමට හැකියාව ඇති සියලුම සම්පත් නිෂ්පාදනයට යොදා ගන්න. පූර්ණ සේවා නියුක්තිය අපි ගාව තියෙන භූමිය ශ්‍රමය ප්‍රාග්ධනීය ව්‍යවසායකින් ආ වූ නිෂ්පාදන සාධක අතර අපේ නිෂ්පාදනයට යොදා ගන්නවා. සියලුම සම්පත් අපතේ යාමකින් තොරව සියලුම සම්පත් නිෂ්පාදනයට යොදා ගැනීම තමයි අපි කියන්නේ පූර්ණ සේවා නියුක්තිය. නිෂ්පාදන සාධක පූර්ණ සේවා නියුක්ත කරනවා. පූර්ණ වශයෙන් සේවා නියුක්ත කරනවා. දෙවෙනි එක පූර්ණ නිෂ්පාදනය. පූර්ණ නිෂ්පාදනය කියලා කියන්නේ අර අපි යොදා ගන්න සියලුම ආර්ථික සම්පත් වලින් ඒවායින් උපරිම ඵලදායීතාවය ලැබෙන ආකාරයට ඒවා පාවිච්චි කරනවා. ඒකෙන් ගන්න පුළුවන් උපරිම ඵලදායීතාවය ගන්න පුළුවන් වෙන ආකාරයට පාවිච්චි කිරීම තමයි භාවිතා කිරීම අපි කියන පූර්ණ නිෂ්පාදනය කියලා. ඔබට පැහැදිලි ඇති. රටක නිෂ්පාදන හැකියාව තීරණය කරන සාධක දෙකක් අපි කතා කරා. එකක් සම්පත් සම්භාරය අනිත් එක සාධක ඵලදායීතාව. ඊළඟට ආර්ථිකයක නිෂ්පාදන හැකියාව අත්කර ගැනීම සඳහා හිට යුතු කොන්දේසි දෙකක් කතා කරා. එකක් පූර්ණ සේවා නියුක්තිය අනිත් එක පූර්ණ නිෂ්පාදනය. right මම හිතනවා පැහැදිලි ඇති කියලා. ඊළඟට අපි එනවා නිෂ්පාදන හැකියාව මම දැන් තමයි කතන්දරේ ටික ටික එන්නේ. මේ උසස් පෙළ ආර්ථික විද්‍යාව කරපු කට්ටිය ඩබල් එඩි චාර්ටර්ඩ් එහෙම කරපු කට්ටිය ඉන්නවනම් මේවා ඉතින් දාන්න. හරි. චමු දේවල් නෙමෙයි. right හරි. නිෂ්පාදන හැකියාව මායිම. එතකොට නිෂ්පාදන හැකියාව මායිමක් කියලා කියන්නේ බලන්න නිර්වචනය මම දාලා තියෙන විදිය ඔව් මේක තියෙනවා එනම් යම් දෙන ලද අවස්ථාවක සමාජයේ පවත්නා සියලුම සම්පත් බලන්න මේ කියන විදිය එනම් යම් දෙන ලද අවස්ථාවක සමාජයේ පවත්නා සියලුම සම්පත් අර භූමිය ශ්‍රමයේ ප්‍රාග්ධනීය ව්‍යවසාය කියන සියලුම සම්පත් පවත්නා තාක්ෂණය යටතේ පවතින තාක්ෂණය යටතේ කාර්යක්ෂමව උපයෝජනය කළ විට භාණ්ඩ වර්ග දෙකකින් නිපදවිය හැකි විකල්ප භාණ්ඩ සංයෝගය නිරූපණය කරන ප්‍රස්ථාර සටහන. නැත්නම් විකල්ප භාණ්ඩ සංයෝගය නිමෙව මට්ටම කියලා අපි කියනවා. නිරූපණය කරන ප්‍රස්ථාර සටහනට අපි කියනවා නිෂ්පාදන හැකියා මායිම් කියලා. ඒකට මේ ප්‍රස්ථාර සටහනක් මෙතන නම් පොඩ්ඩක් වැදිලා නැහැ. නමුත් ඉස්සරහට ප්‍රස්ථාර සටහන් මම ඇඳලා තියෙනවා. ඉතින් මම ඔයාලට කියලා දෙන්නම්. එතකොට නිෂ්පාදන හැකියාව මායිම කියලා කියන්නේ යම් දෙන ලද අවස්ථාවක සමාජයේ පවත්නා සියලුම සම්පත් පවතින තාක්ෂණය යටතේ කාර්යක්ෂම උපයෝජනය කළ විට භාණ්ඩ වර්ග දෙකක් පමණක් නිපදවිය හැකි විකල්ප භාණ්ඩ සංයෝග නිරූපණය කරන භාණ්ඩ වර්ග දෙකකින් පමණක් නිපදවිය හැකි විකල්ප භාණ්ඩ සංයෝග නිරූපණය කරන ප්‍රස්ථාර සටහනට අපි කියනවා නිෂ්පාදන හැකියාව මායිම කියලා. එතකොට මම චුට්ටක් මේ පල්ලෙහා ප්‍රස්ථාරයකට යන්නම් මෙතන ප්‍රස්ථාරය වලට. එතකොට මේ තියෙන්නේ නිෂ්පාදන හැකියාව මායිම. එතකොට මේකේ ඔයාට පේන මේ ප්‍රස්ථාර පේනවානේ. පේනවනේ කට්ටියට. හරි. එතකොට ඔයාලට මේ ප්‍රස්ථාරය මම පොඩ්ඩක් පැහැදිලි කරමු. මේ තියෙන්නේ නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයක්. මේ මායිම් වක්‍රේ එතකොට මේක අඳින්නේ මේ තින්නේ මෙතන ඉඳන් මෙන්න මෙතෙන්ට තමයි නිෂ්පාදන හැකියාව y සිට x දක්වා y භාණ්ඩය සහ x භාණ්ඩය මම කිව්වේ භාණ්ඩ වර්ග දෙකකින් නිපදවිය හැකි කියලා. එතකොට මේක තමයි භාණ්ඩ වර්ග දෙකක්. එතකොට අපි නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයක් අඳිනකොට අපි උපකල්පනය කරනවා භාණ්ඩ වර්ග දෙකක් නේද? භාණ්ඩ වර්ග දෙකක් පමණක් නිපදවිය හැකි ආර්ථිකයක්. එතකොට මේ තියෙන නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයෙන් රූපණය කරන්නේ ආර්ථිකය. හරි? ප්‍රායෝගික ලෝකෙේ මේ ආර්ථික නැහැ නේද? නමුත් අපි මේ සංකල්ප ඉගෙන ගන්න පාවිච්චි කරන දෙයක්. එතකොට මේ සංකල්පයෙන් අපි කියනවා මේ තියෙන භාණ්ඩ වර්ග දෙකක්. එතකොට මේ නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රේ මායිම් ප්‍රස්ථාරයේ භාණ්ඩ වර්ග තමයි y භාණ්ඩය අනිත් එක x භාණ්ඩය y භාණ්ඩය සහ x භාණ්ඩය. එතකොට
y භාණ්ඩය සහ x භාණ්ඩය ගැන කතා කරනකොට මේ තියෙන්නේ මේ රේඛාව මේ තියෙන සරල රේඛාව මේ සරල රේඛාව තමයි ආර්ථිකයේ තුල තියෙන උපරිම නිෂ්පාදන හැකියාව. එතකොට මේක තමයි ආර්ථිකයේ තුල තියෙන උපරිම ආර්ථිකයේ ඇතුලේ අර පූර්ණ සේවා නියුක්තිය හා පූර්ණ නිෂ්පාදනය කියන කොන්දේසි දෙක අත් කරගනිමින් ඇඳපු උපරිම නිෂ්පාදන හැකියාව උපරිම නිෂ්පාදන හැකියාව තමයි මේ සරල රේඛාවෙන් අපි මේ ප්‍රස්ථාරය ඇඳලා තින්නේ. මෙතන ඉඳන් මෙතෙන්ට. හරි. y ඉඳන් x වෙනකම්. right. එතකොට ඒක උඩ නිපදවන ඒක උඩ එතකොට මේ ආර්ථිකයක් ඇතුලේ පූර්ණ සේවා නියුක්තිය හා පූර්ණ නිෂ්පාදනය කියන කොන්දේසි දෙක ඉටු කරගෙන සම්පත් නිෂ්පාදනය කරනවා කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් කියනවා ආර්ථිකයක් ඇතුලේ මෙන්න මේ කොන්දේසි දෙක ඉටු කරගනිමින් තමයි මෙන්න මේ ප්‍රස්ථාර මෙන්න මේ වක්‍රය අඳින්නේ. ඒතකොට මේ වක්‍රයේ උඩ ඉන්නවා කියලා කියන්නේ අර පූර්ණ සේවා නියුක්තිය සහ පූර්ණ නිෂ්පාදනය කියන කොන්දේසි දෙක ඉටු වෙලා තියෙන්නේ. right. අය මං යන උඩට. එතකොට දන්නවා නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයේ පිහිටීම හා හැඩයේ තීරණය වෙන්නේ. එතකොට කොහොමද මේ නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයේ පිහිටීම හා හැඩයේ තීරණය වෙන්නේ? එතකොට ඔයාට මතකයි අපි දැන් ටිකට කලින් කතා කරා ආවස්තික පිරිවැය සංකල්පය. එතකොට මේ ආවස්තික පිරිවැය සංකල්පය භාවිතා කරන්න තමයි ගොඩක් වෙලාවට අපිට මේ නිෂ්පාදන හැකියාව මායිම් වක්‍ර පාවිච්චි කරන්න පුළුවන්. එතකොට දන්නවා බලන්න ආවස්තික පිරිවැය සංකල්පය පැහැදිලි කරලා නිෂ්පාදන හැකියාව මායිම් වක්‍ර භාවිතා කරලා මෙම නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයකට බෑවුම් මේ තියෙන්නේ බෑවුම්. එතකොට මේ තියෙන්නේ මේකේ බෑවුම්. හරි. මේකේ බෑවුමින් මෙන්න මේ බෑවුමින් පෙන්눔 කරන්න මේ මෙතන ඉඳන් y ඉඳන් x වෙනකන් තියෙන බෑවුම මම මේ මෙන්න මෙතන ඇඳලා තියෙනවා. මම highlight කරලා නැහැ මම highlight කරන්න මෙතන වලට තියෙනවා ඇති. හරි. මේ තියෙන්නේ බෑවුම. මෙන්න මේ බෑවුමෙන් නිරූපණය කරන්නේ නිෂ්පාදන හැකියාව. හරි. මේ බෑවුමෙන් නිරූපණය කරන්නේ ආවස්තික පිරිවැය. හරි. මම අර උඩ කතා කරේ එතකොට ආවස්තික පිරිවැය කියලා ඔයා හොඳට බලන්න. y භාණ්ඩය බිඳුවේ ඉඳන් මේ තියෙන්නේ y භාණ්ඩය මෙන්න මේ හරියට අපි කියන y භාණ්ඩයේ උපරිම අවස්ථාව කියලා. මේ මම කර්සර් එක ගෙනියන එක ඔයාලට පේනවා නම් මේ බලන්න y භාණ්ඩයේ මෙන්න මෙතන ඡේදනය වෙලා තියෙන තැන අපි කියනවා y භාණ්ඩයේ මෙන්න මෙතන මේ තියෙන්නේ y භාණ්ඩයේ උපරිම නිෂ්පාදනය. එහෙනම් y ඔයාට පේනවා y මේ ප්‍රමාණයක් y මෙතන නිෂ්පාදනය කරනකොට x වලින් නිෂ්පාදනයක් නැහැනේ. එහෙනම් y එක්ක y උපරිම නිෂ්පාදනය කරනකොට x නිෂ්පාදනය මේ පැත්තට අඩු වෙලා යනවා. බිඳුවයි කියලා. x නිෂ්පාදනයේ බිඳුවයි. ඒ වගේම තමයි x නිෂ්පාදනය y අඩු කරගෙන යනකොට x මේ පැත්තේ මොකද වෙන්නේ? මේ වැඩි වෙනවා. මේ වක්‍රය දිගේ පල්ලෙහාට ගිහලා බලන්න. වක්‍රය දිගේ පල්ලෙහාට යනකොට ඔයාලට පේනවා y නිෂ්පාදනය අඩු කරනකොට x නිෂ්පාදනය වැඩි වෙනවා. එහෙනම් y බිඳුව වෙනකොට x වල උපරිම නිෂ්පාදනයට එනවා. y බිඳුව වෙනකොට x වල උපරිම නිෂ්පාදනයට එනවා. එහෙනම් ඔයාලට පේනවා y භාණ්ඩය වැඩි කරනකොට x භාණ්ඩයෙන් ප්‍රමාණයක් කැප කරන්න වෙනවා. y භාණ්ඩය වැඩි කරනකොට x භාණ්ඩයෙන් ප්‍රමාණයක් කැප කරන්න වෙනවා. අපි ඒකට කියනවා ආවස්තික පිරිවැය කියලා. ඔයා කලින් කතා කරා දන්නවා ඇති. එතකොට මෙන්න මේ ආවස්තික පිරිවැය අනුව තමයි මෙන්න මේ නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රවල හැඩ තීරණය වෙන්නේ. එතකොට අපිට ප්‍රධාන වශයෙන් නිෂ්පාදන හැකියාව මායිම් වක්‍ර හැඩ දෙකක් හඳුනා ගන්න පුළුවන්. එකක් ස්ථාවර ආවස්තික පිරිවැය, වැඩෙන අනිත් එක වැඩෙන ආවස්තික පිරිවැය. සහ අපි සාමාන්‍යයෙන් කතා කරනවා ඉතින් මම ඒක දැම්ම හීනවන ආවස්තික පිරිවැය කියලා. හරි. ඒකට ප්‍රධාන වශයෙන් අපි කතා කරන්නේ ස්ථාවර ආවස්තික පිරිවැය, වැඩෙන ආවස්තික පිරිවැය. right. ගැටලු දිනනවද? ඔර උත්තර දුන්නු කට්ටිය වැඩ කරනවා ඇති කියලා මම හිතනවා. හොඳ සෙට් එකක් ඉන්නවා මේකේ. හරි. right.
හරි. Okay. Right. Right. බලන්න පළවෙනි අපි කතා කරනවා ස්ථාවර ආවස්තික පිරිවැය කියන. එතකොට මම ඉස්සෙල්ලා මුලින්ම ගත්තේ මේ උදාහරණයමයි. මේ වක්‍රේ පොඩ්ඩක් ඔයාලා බලන්න. ස්ථාවර ආවස්තික පිරිවැය සමාජයක් සතු පවතින සියලුම සම්පත් පූර්ණ ලෙසත් කාර්යක්ෂම ලෙසත් උපයෝජනය කර තිබියදී එනම් එක් භාණ්ඩයක නිෂ්පාදනය වැඩි කරන විටම අනෙක් භාණ්ඩයෙන් කැප කළ යුතු ප්‍රමාණය නොවෙනස්ව පැවතීම හැඳින්වෙන්නේ ස්ථාවර ආවස්තික පිරිවැය. උදාහරණයක් විදියට ගත්තොත් මම සරලවම කියන්නම් මෙතන අංක දාලා නැහැ නමුත් ප්‍රස්තාරය ඇතුලේ y ඒකක 5කින් වැඩි කරනකොට a වෙනුවෙන් කැප අපි තුමුකෝ y බිඳුවයි x අපි තුමුකෝ y බිඳුවයි x 10 කියලා වගා ගන්නකො x වල උපරිම නිෂ්පාදනය 10යි. හරි y බිඳුවයි. එහෙම නැත්නම් y 10යි x බිඳුවයි. හරි y 10යි උපරිම නිෂ්පාදනය x 10යි. එක්කෝ අපි ගාව තියෙන ආර්ථික අපි ගාව තියෙන සීමිත සම්පත් වලින් එක්ක y 10ක් හදන්න පුළුවන් එහෙම නැත්නම් x 10ක් හදන්න පුළුවන් දෙකම එකපාර හදන්න බෑ ඇයි හේතුව අපි ගාව තියෙන සම්පත් සීමිතයි එහෙනම් අපි මේ සීමිත සම්පත් වලින් එක්ක y 10ක් හදන්න ඕන එහෙම නැත්නම් x 10ක් හදන්න ඕන පැහැදිලිද එක්ක y 10ක් එක්ක x 10ක් අපි හිතමුකෝ අපි හදන්නේ x 10යි x 10ක් අපි හදනවා එතකොට y හදන්න අපි ගාව සම්පත් නැහැ. මොකද මේ සම්පත් ඔක්කොම අපි x වලට යොදවලා තියෙන්නේ. හිතන්න අපිට අවශ්‍ය වෙනවා y භාණ්ඩ දෙකක් හදන්න. හරි. y භාණ්ඩ දෙකක් හදන්න. එහෙනම් y භාණ්ඩ දෙකක් හදනවා නම් අපිට x වලින් කැප කරන්න අපිට x වලින් a හා සමාන ප්‍රමාණයක් කැප කරන්න වෙනවා. අපි හිතමුකෝ එනවා දන්නවා y x 10ක් තියෙන y බිඳුවේ අපිට සිද්ධ වෙනවා y භාණ්ඩ දෙකක් හදන්න. අපි හිතමු අපිට ඕඩර් එකක් එනවා y භාණ්ඩ දෙකක් හදන්න. එහෙනම් අපි y භාණ්ඩ දෙකක් හදනවා. අපි ගාව තියෙන සම්පත් සීමිතයි. එහෙනම් මේ සම්පත් වලින් y භාණ්ඩ දෙකකට සම්පත් අපිට අයින් කරන්න වෙනවා. එහෙනම් y භාණ්ඩ දෙකකට සම්පත් අයින් කරනවා කියලා කියන්නේ x භාණ්ඩ වලින් දෙකක් මොකද කරන්න වෙන්නේ? කැප කරන්න වෙනවා. x භාණ්ඩ වලින් දෙකක් කැප කරන්න වෙනවා. එහෙනම් x භාණ්ඩ වලින් කීයක් අඩු වෙන්න ඕන? දෙකක් අඩු වෙන්න ඕන. අන්න බලන්න. y භාණ්ඩ x භාණ්ඩ 10ක් හදලා දීද්දී අපි කිව්වා y භාණ්ඩ 0යි කියලා. හරි x භාණ්ඩ 10ක් හදලා දීද්දී y භාණ්ඩ හදන්න අපි ගාව සම්පත් නැහැ. අපිට ඕඩර් එකක් ආවා y භාණ්ඩ දෙකකුත් හදන්න. එහෙනම් අපි මොකද කරන්නේ? a හා සමාන ප්‍රමාණයක් x වලින් කැප කරනවා. ඊළඟට අපි හිතමුකෝ y භාණ්ඩ 4ක් හදන්නේ කියලා ආයෙ ඕඩර් එකක් ආවා. එහෙනම් අපි තව y භාණ්ඩ දෙකක් වැඩි කරනකොට අර පැත්තෙන් x වලින් තව දෙකක් අපිට කැප කරන්න වෙනවා. y භාණ්ඩ 6ක් හදන්න y භාණ්ඩ 6ක් හදනකොට අපිට අර පැත්තෙන් තවත් x භාණ්ඩ දෙකක් අයින් කරන්න වෙනවා. එහෙනම් y භාණ්ඩ 6ක් හදනවා නම් x භාණ්ඩ කීයක් හැදෙන්න ඕනද? දැන් ඉතුරු තියෙන්නේ x භාණ්ඩ 4කට තියෙන සම්පත් විතරයි. එහෙනම් ඔයාලට පේනවා එක භාණ්ඩයක නිෂ්පාදනය වැඩි කරනකොට ඒ වෙනුවෙන් අනෙක් භාණ්ඩයෙන් කැප කරන ප්‍රමාණය සමානයි. නේ? වෙනස් වෙන්නේ නැහැ. එකිනෙකට වෙනස් වෙන්නේ නැහැ. සමානයි. කැප කරන ප්‍රමාණයත් සමානයි. එහෙනම් අපි කියනවා මේ වගේ අවස්ථාවක ආවස්තික පිරිවැය ස්ථාවරයි කියලා. අපිට මේ ස්ථාවර ආවස්තික පිරිවැයක් නිරූපණය කරන්න පුළුවන් මේ විදිහට මෙන්න මේ රූප සටහනේ තියෙන විදිහ සරල රේඛාවක් විදිහට අපිට ස්ථාවර ආවස්තික පිරිවැය නිරූපණය කරන්න පුළුවන්. එතකොට මම මෙතන දාලා තියෙනවා x භාණ්ඩයේ ආවස්තික පිරිවැය සහ y භාණ්ඩයේ ආවස්තික පිරිවැය ගණනය කරන ආකාරය x භාණ්ඩයේ ආවස්තික පිරිවැය ඩෙල්ටා y බෙදීම ඩෙල්ටා x y භාණ්ඩයේ ආවස්තික පිරිවැයත් මේ විදිහටම දාලා තියෙනවා. right. මේක පැහැදිලිද? මම හිතනවා පැහැදිලි ඇති කියලා. හරි. හරි. එතකොට ආවස්තික පිරිවැය ස්ථාවර වෙන්න හේතු මොනවද? අලින් අහන්න පුළුවන් ඔය වගේ දැන්. ආවස්තික පිරිවැය ස්ථාවර වෙන්න හේතු. ඇයි ආවස්තික පිරිවැයක් ස්ථාවර වෙන්නේ? එකක් තමයි නිෂ්පාදනය සාධක සමජාතීයයි. සමජාතීය කියන්නේ එක වගේ නිෂ්පාදන සාධක නේද? බොහෝ දුරට සමජාතීයයි කියන එක සරලව කිව්වොත් ඔයාලට මතක තියාගන්න විදියක් කියන්න.
එකම පාට අර අපිට ඉස්සර ඇඩ් එකක් දෙන්න එකම පාට එකම හැඩේනේ. ඔයගේ එක එක ඇඩ් එනවනේ අන්න ඒ වගේ තමයි. නිසා සාධක නිෂ්පාදන සාධක සමජාතියයි නේද? ඒකේ performance එක සමානයි. එහෙනම් එකක් කැප කරද්දී ඒ වෙනුවෙන් එකක් වැඩි කරනකොට ඒ වෙනුවෙන් සමාන ප්‍රමාණයක් තමයි අනිත් එක කැප කරන්න වෙන්නේ. ඒ වගේම තමයි නිෂ්පාදන සාධක සංයෝග කරන අනුපාත නිමැවුම් එකක සංඛ්‍යාව මත වෙනස් වෙනවා. ඒ කියන්නේ බොහෝ දුරට සංයෝග කරන අනුපාත එක සමානයි බොහෝ දුරට. එක සමානයි. ඒ වගේම තමයි සාධක පූර්ණ ආදේශන. එකක් වෙනුවට සම්පූර්ණව වෙන එකක් ආදේශ කරන්න පුළුවන් නේ. එකක් වෙනුවට සම්පූර්ණව වෙන එකක් ආදේශ කරන්න. ඒ වගේම තමයි නිෂ්පාදන සාධකවල කාර්යක්ෂමතාව නිමැවුම් අනුපාත අනුව වෙනස් නොවීම. නිෂ්පාදන සාධකවල කාර්යක්ෂමතාව නිමැවුම් අනුපාත අනුව වෙනස් නොවීම. මොනවා කියනවා වූ කතන්දර ටිකින්ද බොහෝ දුරට අපිට ආවස්තික ස්ථාවර ආවස්තික පිළිවෙල නිරූපණය කරන්න පුළුවන්. right. ඊළඟට අපි කතා කරනවා වැඩෙන අවස්තික පිළිවෙල. right. වැඩෙන අවස්තික පිළිවෙල. එතකොට මොකද්ද දැන් ඔයාලට ස්ථාවර කතාව ඔළුවේ තියෙනවා නම් ඔයා කල්පනා කරන වැඩෙන අවස්තික පිළිවෙලක් කියන එක ඔයාලට ඔළුවට ගන්න පුළුවන්. සරලයි කතාව. වැඩෙන අවස්තික පිළිවෙල. මොකද්ද වැඩෙන අවස්තික පිළිවෙල කියලා කියන්නේ? එතකොට බලන්න නිෂ්පාදන අපි කියනවා සමාජයක් සතු සම්පත් පූර්ණ ලෙස නිබාන මේ නිර්වචන පටන් ගන්න මෙන්න මේ හරි පරිස්සමෙන් මේ නිර්වචන මතක තියාගන්න. සමාජයක් සතු සම්පත් පූර්ණ ලෙසත් කාර්යක්ෂම ලෙසත් උපයෝජනය කර තිබියදී එක් භාණ්ඩයක නිෂ්පාදනය වැඩි කරන සෑම විටම අනෙක් භාණ්ඩයෙන් කැපකිරීමට සිදුවන ඒකක ප්‍රමාණය ක්‍රමයෙන් ඉහළ යාම හැඳින්වුවේ වැඩෙන අවස්තික. එතකොට ඔයාට පේනවා ආවස්තික පිළිවෙල වැඩෙන ආවස්තික පිළිවෙල වැඩෙන විට නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රය පිටන්නේ මූලයට අවතල. අර අපි විද්‍යා පාඩම එක දාන්න උත්තල කාච අවතල කාච කියලා ඒ වගේ තමයි ඒක. මූලයේ දිහා ගත්තොත් මේ තියෙන මූලේ මෙතන තමයි බිඳුව වැටලා නැහැ. සෝරි මගේ වරද. බිඳුව වැටලා නැහැ. එතකොට මෙන්න මේ තමයි මූලය. මූලයේ දිහා මූලයේ ඉඳන් අපි බැලුවොත් නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයට මූලයට අවතල. එහෙනම් බලන්න මං ඉස්සෙල්ලා කිව්වා වැඩෙන ස්ථාවර ආවස්තික පිළිවෙල මං කිව්වා එක්ක x10යි එහෙම නැත්නම් y10යි. අපි ගාව තියෙන සම්පත් වලින් නිෂ්පාදනය කරන්න පුළුවන් x10යි y10යි. හරි එක්ක x10යි එක්ක y10යි. එතකොට අස්ථාවර ආවස්තික පිළිවෙලෙදී x නිෂ්පාදනය සමානව වැඩි කරනකොට ඒකෙන් y නිෂ්පාදනය සමානව කැප කරන්න. නැත්නම් y නිෂ්පාදනය සමාන එකක ප්‍රමාණයකින් වැඩි කරනකොට ඒ වෙනුවෙන් x නිෂ්පාදනය කැප කරන්න වෙනවා. මේකෙදි වෙන්නේ කතාව කොහොමද? මේකේ අපි හිතමුකෝ y10යි x20යි කියලා. හරි y10යි නැත්නම් y10යි x20යි කියලා හිතන්නකෝ. x20ක් හදනකොට y බිඳුවයි. එහෙම නැත්නම් y10ක් හදනකොට x බිඳුව. අපි ගාව තියෙන නිෂ්පාදන සාධක වලින් y හිතන්න එක්කෝ x භාණ්ඩ 20ක් හදන්න පුළුවන්. එහෙම නැත්නම් y භාණ්ඩ 10ක් හදන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපි හිතමුකෝ අපි හදනවා x භාණ්ඩ 20ක් කියලා. හරි අපි x භාණ්ඩ 20ක් හදනවා. එතකොට අපිට ඕඩර් එකක් එනවා y භාණ්ඩ 5කුත් හදන්න. අපි කරන්නේ y භාණ්ඩ 5ක් හදන්න. අපි හිතන්නේ අපි y භාණ්ඩ 5ක් හදනකොට x භාණ්ඩ වලින් 3ක් කැප කරන්න වෙනවා. හරි x භාණ්ඩ වලින් 3ක් කැප කරන්න වෙනවා. ඒ වගේම y භාණ්ඩ අපි හිතමුකෝ 5 ඉඳන් වැඩි කරන්න කියනවා 10 වෙනකම්. y භාණ්ඩ 5 ඉඳන් 10 වෙනකම් වැඩි කරන්න කියනවා. හරි. එහෙනම් y භාණ්ඩ අපි හිතමු මෙහෙම sorry x භාණ්ඩ 20යි y භාණ්ඩ අපි හිතමුකෝ y භාණ්ඩ 10යිනේ මම කිව්වා y භාණ්ඩ 3ක් කියමුකෝ. y භාණ්ඩ බිඳුවේ ඉඳන් y භාණ්ඩ 3ක් හදනකොට අපිට x භාණ්ඩ වලින් 4ක් කැප කරන්න වෙනවා කියලා හිතන්න. y භාණ්ඩ 3ක් හදනකොට x භාණ්ඩ වලින් 4ක් කැප කරන්න වෙනවා. ඒකට ආයි කියනවා y භාණ්ඩ තව 3කින් වැඩි කරනකොට y භාණ්ඩ 6ක් වෙනවා. y භාණ්ඩ 6ක් වැඩි කරනකොට x භාණ්ඩ වලින් අපි කියනවා කැප කරන ඉස්සෙල්ලා කැප කරේ අපි කියන්නේ 4යි. අපි මේ වාරේ කියන x භාණ්ඩ වලින් y භාණ්ඩ 3 ඉඳන් 6 වෙනකම් වැඩි කරනකොට x භාණ්ඩ වලින් තව 6ක් කැප කරන්න වෙනවා. මොකද වෙන්නේ? අතනදී උනේ එක භාණ්ඩයක් කැප කරන එක භාණ්ඩයක වැඩි කරනකොට ඒ හා සමාන ප්‍රමාණයකින් අනිත් භාණ්ඩය කැපුණා. නමුත් මෙතනදී මොකද වෙන්නේ? එක භාණ්ඩයක නිෂ්පාදනයේ එක සමානයක ප්‍රමාණයෙන් වැඩි කරනකොට අනිත් භාණ්ඩයේ කැප කරන ප්‍රමාණය එන්න වැඩි. නේ? අපි හිතමු x භාණ්ඩ 6 ඉඳන් 10 වෙන කරනකොට y භාණ්ඩ මේ sorry y භාණ්ඩ 6 ඉඳන් 10 දක්වා වැඩි කරනකොට x භාණ්ඩ බිඳුව වෙනවා. නේ? මුලින්ම 4ක් කැප කරා ඊට පස්සේ 6ක් කැප කරා ඊට පස්සේ ඉතුරු 10ම කැප කරන්නේ. මොකද උනේ? මුලින්ම 4ක් කැප කරා ඊට පස්සේ 10ක් කැප කරා ඊට පස්සේ 10යි. හරි මෙතන සංඛ්‍යාලය ගන්න දෙන්න ඒක මම පොඩ්ඩක් පෙන්නන්න අමාරුයි. මම කියන එක ඔබට තේරෙනවා ඇති කියලා මම හිතනවා. නේද? ඒ කියන්නේ y භාණ්ඩ ප්‍රමාණය එන්න වැඩි කරනකොට ඒ වෙනුවෙන් කැප වෙන x භාණ්ඩේ නම් x භාණ්ඩේ කැප වෙන ප්‍රමාණය
එක් අවස්ථාවකට පස්සේ ඊළඟ අවස්ථාව වැඩි. ඒ අවස්ථාවට පස්සේ ඊළඟට එන අවස්ථාව වැඩි. කැප කරන ප්‍රමාණය එන්න එන්න වැඩි වෙනවා නම් අපි කියන එකට වැඩෙන ආවස්තික පිරිවැයක් කියලා. පැහැදිලි නේද? පැහැදිලි ඇති. සමාජයක් සතු සම්පත් කියන්නේ රටක් සතු සම්පත. අපි උපකල්පනය කරන සමාජයක් කියන්නේ ආර්ථිකය. රටක් කියන්නේ ඉතින් රටක් කියන්නේ ආර්ථිකය. වැඩෙන අවස්ථිකේ ආයි පැහැදිලි කරන්නකෝ. අපිට තියෙන කාල වේලාව බොහොම සීමිතයි දරුවනේ. බතන්දරේ කියන රංගසර් මට වැඩි කරපු වෙලාව දෙන්නේ නැහැ. රංගසර් වැඩි කරපු වෙලාව දෙනවා නේ මම කරනවා. ඈ මෙන්න කතන්දරයකුත් තියෙනවා. මට කියලා දෙන්නේ. මේකට සමාජ තාක්ෂණීය සමාන වෙනවා කියලා ගන්න බැරි පුළුවන්. ගැටලුවක් නෑ. ඒ නිෂ්පාදන සාධක මික්ස් කරන ටෙක්නික් එකේ සමානයි. එහෙනම් හැබැයි ඊට වඩා අපිට ගන්න වෙන්නේ සම්පත් සමජාතියයි කියන්නේ. නේ? ටෙක්නික් එක සමාන වුණාට සම්පත් සමජාතිය වෙන්නේ සම්පත් සමජාතිය නොවුනොත් ඒක වැඩෙන අවස්ථික පිළිවෙලක් නේ. ඔව් කැප කරන ප්‍රමාණය දිගින් දිගටම වැඩි වෙනවා. හරියට හරි. ඔය තේරුම් ගන්න තියෙනවා ලස්සන. සබ්දේ මදිද? මම මේ උපරිම හයියෙන් තමයි කෑ ගහන්නේ. හයියෙන් කියන්නේ. නෝ මදි. මට හයියෙන් කෑ ගහලා කියන්නේ නෑ. හරි. හරි. right. එතකොට ආවස්තික පිරිවැය වැඩි වෙන්න හේතුව. ආවස්තික පිරිවැය වැඩි වෙන්න හේතුව තමයි එකක් නිෂ්පාදන. අපි කතා කරා අතන නිෂ්පාදන ස්ථාවර වෙන්න නිෂ්පාදන සම්පත් සමජාතිය. එහෙනම් මෙතනදී නිෂ්පාදන සමජාතිය නොවීම. එක ජාති නිෂ්පාදන නැති අවස්ථාවක් වෙන්න පුළුවන්. ඊළඟට නිමෙවුම් අනුපාත වෙනස් වෙන විට නිෂ්පාදන සාධක සංයෝග කරන අනුපාත වෙනස් වෙන්න පුළුවන්. නේ මික්ස් කරන අනුපාත වෙනස් වෙන්න පුළුවන්. අන්න එතනදී අර ටෙක්නොලොජි එකනේ තාක්ෂණයට තේ මික්ස් කරනවා නම් ඒක බලපානවා. ඊළඟට නිෂ්පාදන සම්පත් පරිපූර්ණ ආදේශක වෙන්න ඕන. හොඳේ. නිෂ්පාදන සම්පත් පරිපූර්ණ ආදේශක නොවීම. ඔව්. පරිපූර්ණ ආදේශක වෙන්නේ නැහැ. නේද? ඒ කියන්නේ එකක් වෙනුවට ඒ විදිහටම තව එකක් පාවිච්චි වෙන්නේ නැහැ. නේ එක වෙනුවට පාවිච්චි කරන එක ඊට වඩා වෙනස්. නිෂ්පාදන සාධකවල කාර්යක්ෂමතාව වෙනස්. ටෙක්නොලොජි පද එෆිෂියන්සි එක වෙනස් වෙනවා. එතකොට නිෂ්පාදන සාධකවල කාර්යක්ෂමතාව වෙනස්. right. නෝ කරුණු කාරණා ටික පොඩ්ඩක් ඔළුවට ගන්න. ඔව්. ඊළඟට අපි කතා කරන හීනවන අවස්ථික පිරිවැය මම මේක දැම්මා. හීනවන අවස්ථික පිරිවැය. හීනවන අවස්ථික පිරිවැය කියන දරුවනේ වැඩෙන අවස්ථික පිරිවැය අනිත් එක ඔපොසිට් එක. හරි. වැඩෙන ආස්තික පිරිවැය කියලා අපි කිව්වේ සමාජයක් සහ සම්පත් මූල්‍ය සහ කාර්යක්ෂමතාව ඔහොම කතන්දරය කියලා අපි කිව්වේ නිෂ්පාදන එක් භාණ්ඩයක නිෂ්පාදනය වැඩි කරන සෑම විටම අනෙක් භාණ්ඩයෙන් කැපකිරීමට සිදුවන ඒකක ප්‍රමාණයේ ක්‍රමයෙන් ඉහළ යාම. එහෙනම් අරගෙදි මොකද්ද වෙන්නේ? බලන්න සමාජයක් සහ සම්පත් පූර්ණ ලෙස කාර්යක්ෂම ලෙස උපයෝජනය කර තිබීදී එක් භාණ්ඩයක නිෂ්පාදනය වැඩි කරන සෑම විටකම අනෙක් භාණ්ඩයෙන් කැපකිරීමට සිදුවන ඒකක ප්‍රමාණය ක්‍රමයෙන් පහළ යාම හැඳින්වෙන්නේ හීනවන අවස්ථික පිරිවැය යනුවෙන්. එතකොට හීනවන අවස්ථික පිරිවැය හීනවන විට නිෂ්පාදනය යාමයින් වක්‍රයේ මූලයට අතනදී මොකද උනේ? මූලයට උත්තල නේද? මූලයට උත්තල. මෙතනදී වෙන්නේ මූලයට අවතල. ඒ කියන්නේ අනිත් පැත්තට. අපිට පේනවා ඉතින් ප්‍රස්ථාරේ සටහන. එතකොට මම ඕනනම් ආයෙ චුට්ටක් වැඩෙන අවස්ථික පිරිවැය ගැන කියන්න. වැඩෙන අවස්ථික පිරිවැය කියන්නේ එක භාණ්ඩයක නිෂ්පාදනය කැප කරනකොට ඒ වෙනුවෙන් එක් භාණ්ඩයක නිෂ්පාදනය වැඩි කරනකොට ඒ වෙනුවෙන් කැප කරන අනෙක් භාණ්ඩයක ප්‍රමාණය ක්‍රමයෙන් ඉහළ යනවා. උදාහරණයක් විදිහට x 20යි y 10යි නිෂ්පාදනය කරනවා. අපි ගාව තියෙන සම්පත් වලින් එක්ක x භාණ්ඩ 20ක් එහෙම නැත්නම් එක පැත්තකට දාලා y භාණ්ඩ 10ක් නිපදවනවා. මම හිතමු අපි හිතමුකෝ x භාණ්ඩ 20ම අපි නිෂ්පාදනය කර ඉන්නවද? අපිට ඕඩර් එකක් එනවා y භාණ්ඩ 3ක් නිෂ්පාදනය කරන්න කියලා. එහෙනම් y භාණ්ඩ 3ක් නිෂ්පාදනය කරන අපි x භාණ්ඩයෙන් අපි හිතමු කැප කරනවා කියලා 4ක්. x භාණ්ඩ වලින් 4ක් කැප කළා y භාණ්ඩයෙන් 3ක් නිෂ්පාදනය වෙනවා. එහෙනම් වෙන්න ඕන මේ y භාණ්ඩ 3ක් නිෂ්පාදනය කරන අවස්ථාවේදී x භාණ්ඩ නිෂ්පාදනය වෙන්න ඕන 16යි. ඊළඟට අපිට තව ඕඩර් එකක් එනවා තව x භාණ්ඩ 3ක් හදන්න. ඒක සම්පූර්ණ x භාණ්ඩ 3 ඉඳන් 6 දක්වා උඩට යනවා. 3 ඉඳන් 6 දක්වා උඩට යනකොට y භාණ්ඩ 3 ඉඳන් 6 දක්වා උඩට යනකොට අතන x භාණ්ඩ වලින් 16 ඉඳන්
තව 5ක් කැප කරන්න වෙනවා. ඉස්සෙල්ලා 4යි කැප කරේ තව 5ක් කැප කරන්න වෙනවා. අන්න ආවස්තිකනේ එකක් නිෂ්පාදනය එක භාණ්ඩයක නිෂ්පාදනයක් වැඩි කරනකොට අනෙක් භාණ්ඩයෙන් කැප කරන ප්‍රමාණය ක්‍රමයෙන් වැඩි වෙන අවස්ථාවක්. හීනමන ආස්තික පිරිවැයද වෙන්නේ ඒක අනිත් පැත්ත. එක් භාණ්ඩයක නිෂ්පාදනය වැඩි කරනකොට ඒ වෙනුවෙන් අනිත් භාණ්ඩයෙන් කැප කරන ප්‍රමාණය ක්‍රමයෙන් අඩු වන අවස්ථාව අපි කියනකොට හීනමන ආස්තික පිරිවැය කියනවා. අපි කියනවා ආස්තික පිරිවැය හීනමන විට නිෂ්පාදන හැකියාව ආයම් වක්‍රය පිටන්නේ මූලයට අවතල ලෙසය. right. මම හිතනවා ඔයාලට මේක පැහැදිලි ඇති කියලා. right. දැන් පැහැදිලිද? ඔව් සෝරි මට ඒක ටියුට් එකේ පොඩ්ඩක් වැරදිලා තියෙනවා. මූලයට අවතල නෙමෙයි මූලයට උත්තල වෙන්න ඕනේ. මූලයට උත්තල බලමු අවධානයෙන් ඉන්න. ඒක මම හදන්න එක මම ටයිප් කරනකොට වෙච්ච මිස්ටේක් එකක් ඉන්න මෙතන. මම හරි ටියුට් එක කරෙක්ට් කරලා හරි ටියුට් එකක් ආයෙ ඔයගලන්ට අප්ලෝඩ් කරන්න ප්‍රොෆෙසර්ට කියලා. මම දැන් ටයිපින් ප්‍රශ්නයක් තියෙනවා මමත් ඒකම කියෙව්වා. මූලයට අවතල. හරි. වා හරියට හරි. අපිට අද තියෙන කාල වේලාව සීමිත. මම හිතනවා ඔයාලට අපිට තව ටිකක් වෙලා මම හිතන්නේ නැති වෙයි දැන් නේද? ඔයාලට මේක තේරුණාද කියලා මට පොඩ්ඩක් කියන්න. ගැටලු දිනනවා නම් ආයි කියන්න. ගැටලු තියාගෙන අපි ඉස්සරහට යන්න අවශ්‍ය නැහැ. එහෙම නේද? very ඊනවන අවස්ථි කරුවේ මුලට හරි විදිහට. වා හරි. ඒක පොඩි මිස්ටේක් එකක් තියෙච්ච. හරි ඕකේ රයිට්. අංගස අපිට දීලා තියෙන ටයිම් එක ඉවරයි නේද? ඔව් සර් අපි දැන් වෙලාව 9යි. හින්දා අපිට ක්ලාස් එක මෙතන නවත්තන්න වෙනවා. සර් එතකොට අද ටියුට් එක ඉවර කරාද? කියන්න ඕන අද ප්‍රශ්නයක් මේ ටියුට් එක අන්තිමටම ප්‍රශ්නේ දාලා තියෙනවා. නමුත් මේ ටියුට් එක ඉවර වෙන්න ඕනේ ප්‍රශ්නෙට උත්තර ලියන්න දරුවා. හරි. thank you Nadisha. Thank you for your kind cooperation. අපි එතකන් ගිය සතියේ ප්‍රශ්නේ ගිය සතියේ ටියුට් එකේ ප්‍රශ්නේ අද දුන්නානේ නේ? ඔව් හරි. මම හිතනවා ළමයි ටික එකට උත්තර ලියලා තියෙයි කියලා. තරුෂි ඔයාට ප්‍රශ්නයක් අහන්න තියෙනවද? තරුෂි අපිට පැහැදිලි නෑ ඔයා කියන එක. ඉරන්ද සර් ඇහෙනවද තරුෂි කතා කරන එක? මට ඇහෙන්නේ නැහැ සර්. තරුෂි මැසේජ් එකක් දාන්න පුළුවන්ද? ඔයාගේ වොයිස් එක ක්ලියර් නේ. හරි. ඉරන්ද සර් මට මේ කියන්න අමතක වුණා සමා වෙන්න. මේ අපේ සමහර දරුවෝ ඉන්නවා ඉංග්‍රීසි මීඩියම් වලින් ඉගෙන ගත්ත අය. ඒ හින්දා මේ පුළුවන් නම් මේකේ ඉංග්‍රීසි ටර්මිනොලොජිස් දාන්න එයාලට ගොඩක් උදව් වෙයි කියලා මට හිතෙනවා. මම මැනේජ්මන්ට් එකෙත් දැන් දානවා. ඔව්. පිට පොඩ්ඩක් ඉකෝන් එකෙත් එක දාමු නේද? ඔව් සර් හරි. මට මම අනිවාර්යෙන් දාන්නම්. ටියුට් එක මම අප්ලෝඩ් කරන්නම් සර් මේ ටික දාලා. අනේ ටියුට් දෙකම අප්ලෝඩ් කරන්න ඕනේ. ඊළඟ ටියුට් එකේ දාලා හරි. අරගේ කීවර්ඩ්ස් ටික අපිට වචන ලිස්ට් එකක් විදිහට දෙන්න නම් හරි. හරි සර් ගැටලුවක් නැත් පුළුවන්. එහෙම දාමු. ගැටලුවක් නැහැ. හරි. මම හිතන්නේ ඉංග්‍රීසි කරන කට්ටියගේ ගැටලුව එතනින් විසඳුණා. හරි. මේ ටියුට් එක ගෲප් එකට දාලා තියෙන්නේ දැනටම. ෆස්ට් ටියුට් එක අද දානවා. කොසරයක්. ඒක දැන් තුන් පාරක් විතර ගෲප් එකේ දාලා තියෙනවා.
මෙයා පස්සටයක් දාන්න මේක. මේ PDF දැනට මැනේජ්මන්ට් වලින් 4යි ඉකොන් වලින් 2ක් දීලා තියෙනවා. සර් මැනේජ්මන්ට් වලින් 3යි 4 වෙනි එක තාම දුන්නේ නැහැ ඔයාලට. හරි නේද? කට්ටියගේ ප්‍රශ්න ඉවරයිද? පාඩම හොඳට තේරුණාද? ගැටලු තියෙනවද? හරි. මෙසේජ් නැති එකෙන් පේන්නේ කවුරුවත් තේරුණා කියනවා. HRM HND එක ස්ටාර්ට් කරන්නේ කවද්ද? ඒක අපි ලබන අවුරුද්ද විතර උහුදුරට එන්නේ. අපි රහමත් සර් ඉන්න ලාගේ කතා කරමු. තේරුණා කියනවා. හරි. එහෙමනම් අපිට අද පාඩම අවසන් කරන්න පුළුවන් මෙතනින්. එහෙනම් ඔයගොල්ලෝ හැමෝටම සුබ රාත්‍රියක් වෙනවා. වේවා. ඉතින් කුෂාන් සර් බොහොම ස්තුතියි සර් වටිනා කාලය මේ ළමයිගේ දේශනාවෙන් වෙන් කරාට. එහෙමනම් ඊළඟ දවසේ නැවත හම්බෙමු. හැමෝටම සුබ රාත්‍රියක්. සර්නේ.